අයිබංගුදේ සුබ දවසක් පුරන්සි පුනරීක්ෂණ අංක 2 අභ්‍යාස අංක 2 82 පිටුව 82 පිටුව පොඩ්ඩක් පෙරලා ගන්නකො පුතේ එක මෙන්න මෙහෙම කිසියම් පොදු ලක්ෂණයක් අනුව මේ දී ඇති සමූහ කාණ්ඩ දෙකකට වෙන් කර ලියන්න කාණ්ඩ දෙකකට වෙන් කර ලියන්න එක කාණ්ඩයක් තමයි පුතා සිව්පාසතුන් දෙපාසතුන් පුතේ සිව්පාසතුන් දෙපාසතුන් අන්න හරි සිව්පාසතුන් දෙපාසතුන් නැත්නම් පුළුවන් අපිට පක්ෂීන් ක්ෂීරපායි කියලා වෙන්න. එතකොට කිසියම් පොදු ලක්ෂණයකට අනුව කාණ්ඩ දෙකකට වෙන් කරන්න කියලා තමයි කියන්නේ. එතකොට කාණ්ඩ දෙකකට වෙන් කරනකොට මොකේ පළවෙනි එකේ ලක්ෂණය තමයි මොනවාද? පක්ෂී මොනවාද පක්ෂීන් වෙන්නේ? පක්ෂීන් වශයෙන් වෙන්නේ පුතේ ගිරවා කපුට මහිනා very good. මහිනා එතකොට ක්ෂීරපායින් වෙන්නේ එළදෙන මුවා එළදෙන මුවා good. එළුව ඔන්න ඊළඟට එක් එක් කාණ්ඩ සඳහා ගැලපෙන නම් ලිව්වනේ නම දෙකකින් 1 3 6 ලෙස ආරෝහණ පටිපාටියේ පිළිවෙන්නට ලියු ත්‍රිකෝණ සංඛ්‍යා රටාවේ ඊළඟට යෙදෙන පද දෙක ලියන්න ඊළඟට යෙදෙන පද දෙක කවුද පුතේ එක ගාවට 3 උනේ දෙකක් එකතු කර. එයාට එකතු කරනවා පුතේ 3ක් 6. එයාට 4ක් එකතු කරා 10. එයාට 5ක් එකතු කරා 15. එයාට අන්න 6ක් එකතු කරාම 21. තේරුණාද බලන්න? පළවෙනි එක්කෙනාට 2ක්. එයාට 3. එයාට 4ක්. ඊළඟට 5. ඊළඟට 6ක්. එහෙම තමයි එකතු කරගෙන යන්නේ. ඊළඟට අහනවා 5 10 15 20. 5 10 15 20. පහෙන් පටන් ගෙන ආරෝහණ පිළිවෙලට ලියන ලද පහේ ගුණාකාර රටාවේ 50 වන්නේ කීවෙනි පදයද? අපිට කියනවා මේ සංඛ්‍යා රටාවේ වාද තේරෙනවනේ 5 10 15 20 25 30 10. අනේ එහෙම යනකොට 10 50 වන්නේ 19 පදය ආවද පුතේ? 19 පදය 10 වෙනි. 19 පදය හරි පුතේ. හරි. 10 වෙනි සංඛ්‍යාවයි. තුන්වෙනි එක. මෙම රූපේ වට වී ඇති ප්‍රදේශය ඒකකයක් ලෙස ගත් විට ප්‍රමාණය අඳුරු කළ ඇති ප්‍රමාණය භාගයක් ලෙස ලියන්න. බලන්නකෝ. මම කතා කරන්නේ ප්‍රධාන තුන්වෙනි එක. ඒකේ රෝපිලක්කම් එක ඉතින් මේ විදිහට වෙන් කරලා තියෙනවා. ඉතින් මෙහෙම බලගන්නකෝ. ඔන්න. එතකොට මේක මෙන්න මේ විදිහට පාඩම් කරලා තියෙනවා. 8න් 3යි. කරලා තියෙන්නේ. ඊයේ 3ක් තමයි. 8න් 3. 8න් 3යි. 8න් 3. පැහැදිලිද? 8න් 3. ඔන්න ඒ කීයෙන් පංගුවක් පුතේ මේක 8න් සම්පූර්ණ කැලි 8කට කඩලා ඉන් 3ක්. ඊළඟට කියනවා මෙන්න මෙහෙම. බලන්න හොඳට අගේසන්න කියලා දීලා තිනවා මෙන්න මෙහෙම ඒ කොටස. පුතේ ඒකේ රෝබිලා අන් දෙකේ ඒ කොටස පහෙන් එකට එකතු කරන්න 10න් එකක්. B කොටස දෙකෙන් එකට එකතු කරන්න 3න් දෙකක්. ඔන්න C කොටස 8න් 3ට එකතු කරන්න 4න් එකක්. D කොටස 7න් 4 අඩු කිරීම 14න් 3. කොහොම තමයි දීලා තියෙන්නේ. බලන්න පුතේ. තව තියෙනවා ගාන. අපි මේක කළෙමු. මේක තියන්න පුතේ එතනදී. මේක අයින් කරමු. A B C D E. ඊගාවෙන් තියෙන්නේ 12න් 7 එකතු කිරීම 3න් 1. පුතා දන්නවා අපි මේ කතා කරන්නේ තුන්වෙනි ප්‍රශ්නේ රෝමිලා අන් 2 කියන කොටස. හරිනේ? ඔන්න බලන්න. පුතා දන්නවා මෙයාගේ අත 5. මෙයාගේ අත 10. මෙයාගේ අත 5. මෙයාගේ අත 10. මෙතන 5 තියෙනවා. මෙතන 10 තියෙනවා. දෙන්නම 10 කරන්න ඕනනේ. නැත්තම් අපිට මේක සුළු කරන්න බෑ. හරය සමාන වෙන්න. එහෙනම් මෙන්න 5 දෙකෙන් වැඩි කරනවා 5න් දෙකෙන් වැඩි කරනවා. මෙයාව දෙකෙන් ගුණ කරලා උඩත් දෙකෙන් ගුණ කරාම මෙතන පස්සරක් දෙක 10යි. එතන දෙවරක් එක දෙකයි.
මෙතන 10න් 1යි 10න් 2යි එකතු වුණාම 10න් 3යි. 10න් 3යි. 10න් 3යි. ඊළඟට පුතා දන්නවනේ මෙතන 2 තියෙනවා මෙතන 3 තියෙනවා. උදේ දෙන්නයි දෙන්නම කීය කරගන්නවද? දෙන්නම 6 කරගන්න. මෙයා 2 තියෙනවා අරයා 3 තියෙනවා දෙන්නම 6 කරන්න ඕනේ. කොහොමද 6 කරන්නේ? මෙයාව නම් 3ෙන් ගුණ කරලා අරයාව නම් 2 වැඩි කරනවා 3 2ෙන් වැඩි කරනවා. හරියට හරි. 2ෙන් 1 තියෙනවානේ. ඔන්න මෙයාව ගුණ කරා 3ෙන්. 3ෙන් 2 තියෙනවානේ. මෙයා ගුණ කරනවා 2ෙන්. දෙවරක් 3 6යි එක්වරක් 3 3යි. තුන්වරක් 2 6යි දෙවරක් 2 4යි. යටට 6 එනවා 3යි 4යි එකතු වුණාම 7යි. බලන්න ආයෙත් සරයක් අහගන්න දෙ. එතකොට අපි දන්නවා මෙතනදී වෙච්ච දේ. හොඳ අවධානයෙන් අහගෙන දැන් 2 තියෙනවා 3 තියෙනවා. දෙන්නම 6 කරන්න ඕනේ. මෙයා 6 කරන්න ගුණ කරනවා 3ෙන්. හරයම 6 කරන්න ගුණ කරනවා 2ෙන්. තුන්වරක් 2 6යි තුන්වරක් 1 3යි. දෙවරක් 3 6යි දෙවරක් 2 4යි. 6න් 3යි 6න් 4යි එකතු කළාම 6න් 7යි. 6න් 7යි කියන එක මිශ්‍ර සංඛ්‍යාවක්. අපිට පුළුවන් එයා ලියන්න 1යි 6න් 1 කියලා. විෂම භාගයක් හැටියට අපි ලියනවා. තිබිච්ච විෂම භාගය 6න් 7 එක මිශ්‍ර සංඛ්‍යාවක් කරලා ලියනවා 1යි 6න් 1. 1යි 6න් 1. විෂම භාග කියන්නේ මොකද්ද? මේ තියෙන පොතේ යට ඉලක්කම පොඩි උඩ ඉලක්කම ලොකුයි. ඒකට කියන්නේ විෂම භාග. මෙහෙම මිටි බැඳලා පැත්තකින් තියෙනවනේ 6 1යි කියන්නේ. ඒකට කියන්නේ මිශ්‍ර සංඛ්‍යා. මේවට කියන්නේ මිශ්‍ර සංඛ්‍යා. මේකට කියන්නේ විෂම භාග. විෂම භාග වල ලක්ෂණය තමයි යට ඉලක්කම පොඩි උඩ ඉලක්කම ලොකු. හරිද පුතේ? දෙක සමාන ලකුණු එන්න ඕනි. නැත්නම් සමාන ලකුණු එන්න. හරිනේ? right. දැන් මට කියන්න C ගන්න. මෙතන අත තියෙනවා. පුතේ මෙතනට 6 තියෙනවා. මෙතනට අත තියෙනවා මෙතනට 6 තියෙනවා. මෙය අත කරන්න ඕන. 6 නෙමෙයි 4. මෙය දෙකෙන් වැඩි කරනවා. කරනවා දෙකෙන්. ආයිම මෙය ගුණ කරනවා දෙකෙන්. මෙතනට 8න් 3 එනවා. එකතු කිරීම 4 වරක් 2 8යි දෙවරක් 1 2යි. සමාන 6යි. කාලේ යනට 8 ආවා. 3යි 2යි එකතු 5යි 8න් 5යි. 8න් 5යි. very good. හොඳයි. පුතේ මේක 14 මේක 7. මේක 14 මේක 7. මෙය 7 14 7න් 4 දෙකෙන් වැඩි කරනවා. 7න් 4 දෙකෙන් වැඩි කරනවා. යටයි උඩයි දෙකම දෙකෙන් ගුණ කරාම යටට 14ක් එනවා. පුතේ උඩට 4 වරක් 2 8ක් යටට 14ක් එනවා. උඩට 3ක් එනවා. යටට 14යි 8න් 3ක් අඩු කරා 5යි. 5යි. එරුවේ නැති අනිසන් පුතේ පැහැදිලි. මෙතන 12න් 7 තියෙනවා නේද? මෙයාවත් 12 කරන්න පුළුවන් යට ගන්න 4න් ගුණ කරලා උඩත් 4න් ගුණ කරලා. 4 වරක් 3 12යි යට 4 වරක් 1 4යි උඩ. යටට තියෙනවා පොදු හරය 12 7යි 4යි එකතු කරා උඩට එනවා කිය 11. අවසන් පිළිතුර 12න් 11යි කියලා කියනවා. 12න් 11යි කියලා තියෙනවා. ඔන්න 4 වෙනි ගාන. මේකේ තියෙනවා පුතාට පේනවා 0.5 එකතු කිරීම 0.65 දැක්කද පුතේ? දශම එකතු කරනකොට ඔයා දන්නවා දශම තිත එක කෙලින් තියෙන්න. දශම තිත එක කෙලින් තියෙන්න. එතකොට පළමු දශම ස්ථාන පළමු දශම ස්ථාන කෙලින්. දෙවන දශම ස්ථාන දෙවන දශම ස්ථාන කෙලින්. මෙතන තියෙන බිඳුවයි. එතකොට මේ දෙක එකතු කරනවා. කොහොමද? 5යි බිඳුවයි එකතු වුණාම 5යි. 6යි 5යි 11න් 1 එකක් ඉතිරි. එකක් ඉතිරි ඒක තමයි මෙතෙන්ට එන්නේ. 1.15 කියලා 1.5යි. තේරුනේ නැති අතසන් පුතේ. හොඳයි බලගමු මේක. දැනට හුඟක් දෙන්න. පොඩි ළඟ එක 2.0 මේක එකනේ. දෙවෙනි කොටස එකේ 2.76 1.44ක් එකතු කරනවා. එකතු කරනකොට මෙහිමයි 6යි 4යි 10න් බිඳුව 10යි. එකක් ඉතිරි 7යි 1යි 8යි. පුතේ 8යි 12න් 2
එකක් ඒක දැම්ම එකක් ඉදිරියට. එකක් ඉතිරි 3යි 1යි 4යි. අවසානයේ 4යි. 4.2 බිඳුව. 2.2යි බිඳුවයි. බිඳුවකට කියන එකේ තේරුමක් නැහැ පුතේ. අපි ඒක කිව්වට 6යි 4යි 10යි බිඳුව එකක් ඉතිරි 1යි 7යි 8යි 8යි 4යි 12යි 2 එකක් ඉතිරි 4. පිළිතුර 4.2යි කියලා අවසන් වෙනවා. ඊළඟට බලන්න පුතේ මේ රෝමිලක්කන් 3න් කියන දේ 3 වෙනි එකෙන් කියනවා දාගන්න 1.7යි 1න් අඩු කරන්න ඕනි 0.9 අඩු කරනවා බලන්න පුතේ 0.9 බලන්න පුතේ එකෙන් අඩු කරන්න දෙයක් නැහැ උත්තරේ 1යි හරිද එහා පැත්තේ එකක් ගෙනාවා 10යි 10යි 17යි 17න් 9ක් අඩු කරාම 8යි බිඳුවයි අවසන් පිළිතුර එනවා 0.8යි 1යි කියලා අවසන් පිළිතුර ලැබෙනවා බලන්න එකෙන් බිඳුවක් අඩු කරාම 1යි 7න් 9ක් බෑ එහා පැත්තේ එකක් ගෙනාවා 17න් 9ක් අඩු කරාම 8යි 0.8යි 1යි කියලා අවසන් පිළිතුර එනවා අප පැහැදිලි අදසන් පුතේ හොඳයි ඊළඟට කියන කතාව බලන්නකෝ ඔන්න හතරවෙනි ගානේ කියනවා 2.1 3 1.8යි 9 අඩු කරනවා 13න් ගණනෝ 3න් 9ක් බෑ එහා පැත්තේ එකක් ගෙනාවා 10යි 3යි 13 13න් 9ක් අඩු කරාම පිළිතුර 4යි දැන් මෙතන තියෙන්නේ බිඳුව බිඳුවෙන් මටක් බෑ එහා ගෙදරින් ගෙනාව එක 10 වෙනවා 10න් මටක් 2 එකෙන් එකක් බිඳුවයි අවසානයේ 0.2 කියලා පිළිතුර ලැබෙනවා 0.2 කියලා පිළිතුර පස්වෙනි ගානට අපි ඔන්න පස්වෙනි ගාන කියන දේ ඔන්න අහගන්න බිඳුවට වැඩි වූ විට 90ටද අඩු වූ විට 9 ගුණාකාර සියල්ල දක්වන්න උපේ බිඳුවට වැඩි වූද 90ට අඩු වූද 9 ගුණාකාර සියල්ල අදන්නනේ 9 බිඳුවට වැඩි 9 18 27 යන්න පුතේ 27 20යි 45 54 63 72 81 ඔච්චරයිනේ තුනෙන් 9 ගුණාකාර ලියන්න ඊළඟට කියනවා දරුවෝ ඒක රෝමිලක් අංක 1 රෝමිලක් අංක 2 අහනවා 84 සාධක ලියන්න උදා දන්නවා 84 බෙදෙන ඉලක්ක උදාට වෙනවා එකෙන් බෙදෙනවනේ එහෙනම් එක සාධකයක් දෙකෙන් බෙදෙනවනේ ඔව් දෙක සාධක තුනෙන් බෙදෙනවනේ ඔව් සාධක හතරෙන් බෙදෙනවනේ සාධක පහෙන් බෙදෙන්නේ නේ හයෙන් බෙදෙනවා සාධකයක් හතෙන් බෙදෙන්නේ නේ හතරෙන් බෙදෙනවා හතෙන් බෙදෙනවා හතර 12 ඊළඟ 8ෙන් බෙදෙන්නේ නැහැ 9ෙන් බෙදෙන්නේ නැහැ 10ෙන් බෙදෙන්නේ නැහැ 11ෙන් නැහැ 12ෙන් බෙදෙන්නේ නැහැ 12ෙන් බෙදෙන්නේ නැහැ 12ෙන් බෙදෙනවද පුතේ හරිද හරිද දැන් 12ෙන් බෙදෙනවා 12ෙන් බෙදෙනවනේ 12 සරක් 7 12ෙන් බෙදෙනවා 12 සාධකයක් 13 14 15 බෙදෙන්නේ 16 බෙදෙන්නේ නැහැ 16 බෙදෙන්නේ නැහැ 17 18 බෙදෙන්නේ නැහැ 18ෙන් බෙදෙන්නේ නැහැ බෙදෙන්නේ නැහනේ 20ෙන් බෙදෙනවද නැහැ 19 කොහොමද නැහැ 21 21ෙන් බෙදෙනවනේ 21 වකුතේ 4ක්නේ 21ෙන් බෙදෙනවා ඊළඟට 21ෙන් බෙදෙනවා තව 42ෙන් බෙදෙනවා හොඳම දේ තමයි බෙද බලන්න 42ෙන් බෙදෙනවා තව 84ෙන් බෙදෙනවා තව බලන්න සාධක ගොඩාක් පිළිලක්කමක් මේ බලන්න පුතේ 6 වෙනි ගාන
මිනිස්සුකු තමා සතු ඉඩමේ බලන්න 6 වෙනි ගාන 10න් 3ක් විකුණු අතර 5න් එකක් පුතට දුන්නා 10න් 3ක් විකුණා 5න් එකක් පුතට දුන්නා 10න් 3ක් විකුණා 5න් එකක් පුතට දුන්නා එතකොට ඊට භාග දෙක පිළිබඳ අසත්‍යන ප්‍රකාශිත තෝරාලිය එතකොට පුතේ මේ භාග දෙකම ඒකක භාග වේ. මේ විකුණා භාග දෙකම ඒකක භාග වේ. පොඩක් ඉන්න පුතේ මේක විකුණා මේක මොනවාද පුතාට දුන්නා එතකොට අපෙන් අහනවා මෙන්න මේක ප්‍රශ්නයක් භාග දෙකම තත්ත්‍ය භාග වේ තත්ත්‍ය භාග කියන්නේ පුතා නියම භාග අර පුතා විෂම භාග කිව්ව එක්කෙනාට විරුද්ධ එක්කෙනා තත්ත්‍ය භාග කියන්නේ යට ඉලක්කම ලොකුයි උඩ ඉලක්කම පොඩි යට ඉලක්කම ලොකුයි උඩ ඉලක්කම පොඩි ඒකට අපි කියන්නේ තත්ත්‍ය භාග තත්ත්‍ය භාග එතකොට අපි දන්නවා 10න් 3යි 5න් 2යි ඔව් දෙකේම යට ඉලක්කම ලොකුයි උඩ ඉලක්කම පොඩි සත්‍ය භාගය නැත්නම් නියම භාග වේ. ඒක අසත්‍ය. අසත්‍ය වල ප්‍රකාශය පළවෙනි එක සත්‍ය. භාග දෙකම ඒකක භාග වේ. ඒකක කියන්නේ උඩට එක ලැබෙන ඒවා. ඒක අසත්‍ය ප්‍රකාශය. ඒක බොරුවක්. උඩට එක ලැබෙන භාග තියෙන්නේ මෙයා විතරයි. මෙයාගේ උඩට එක නෙවෙයි. ඒ නිසා ඒකක භාග දෙකක් නෙමෙයි නේද තියෙන්නේ. භාග දෙකම ඒකක භාග නෙවෙයි. එහෙනම් ඒක වැරදි. එක් භාගයක් පමණක් ඒකක භාගයේ. ඔව්. මෙතෙන් මෙයා විතරක් ඒකක භාගයක්, මෙයා ඒකක භාගයක් නෙවෙයි. එතකොට අසත්‍ය ප්‍රකාශය දෙවෙනි ප්‍රකාශය. භාග දෙකම ඒකක භාග වේ කියන එක අසත්‍ය ප්‍රකාශය. එහෙනම් දෙවෙනි එක තමයි අසත්‍ය ප්‍රකාශය. ඒ තමයි රෝමෙලක් 1:10. දෙවෙනි එකෙන් කියනවා 5න් 1 සමානයි 5න් 1 ගුණ කිරීම 2 ගුණ කිරීම කොටුවක් සමානයි උඩට 2යි යටට කොටුවක් මේ 5 කියන එක උඩ 1 2 වෙලා දෙකෙන් ගුණ වෙලා යට ගාන දෙකෙන් ගුණ කරාම මෙයාව දෙකෙන් ගුණ කරා ඔන්න පුතේ මෙයාව දෙකෙන් ගුණ කරාම වෙන්නේ දෙතෙන්ට 10යි ඔයාලට මතකයි මේ එදුවේ උඩ ගාන දෙකෙන් ගුණ කරාන යටත් දෙකෙන් ගුණ කරන්නේ. උඩ ගානයි යට ගානයි දෙකම දෙකෙන් ගුණ කරන එක තමයි මේ කරේ. හරිනේ? ඊළඟට ඔන්න අපි යනවා ඊළඟ කොටස. 5න් 1 හා 10න් 3 එකතු කළ විට ප්‍රතිඵලය ලැබෙන භාගය සොයන්න. පුතේ මේ බලන්න. 5න් 1 එකතු කරොත් 10න් 3ට මේ දෙක එකතු කළ විට ලැබෙන භාගය. ඔන්න බලන්න. පුතා දන්නෝ මේක එකතු කරන එක දැන් ටික ඉස්සෙල්ල කරේ මේ જાතිය යට ගාන දෙකෙන් ගුණ කරලා උඩ ගානත් දෙකෙන් ගුණ කරාම මෙතනට එනවා අස්සලක් දෙක 10යි දෙවලක් එක 2යි මෙතෙන්ට 10යි උඩට 3යි යන්නට 10යි උඩට 5යි ඔන්න 10යි 5යි කියලා උත්තරය අවිල්ලා තියෙනවා ඔවුන්ට දැන් ඉඩමෙන් හරියට ඉදිරිව ඇති බව පෙන්වන්න ඔයාලට පුළුවන් නේද පුතාට පේනවා නේද 10යි 5යි කියන එක උඩයි යටයි එකම ගානකින් බෙදලා කුඩා කරන්න පුළුවන් නේ. එතකොට මෙයා 5න් එකක් වික්කා. නේද? පුතාට දුන්න 5න් එක. 10න් 3ක් විකුණා. එතකොට මේ දෙකේ එකතුව තමයි පුතේ 10න් 5. මේ දෙකේ එකතුව තමයි 10න් 5. දැක්කද මේක 10 කරපු විදිය? දෙකෙන් වැඩි කළා උඩත් දෙකෙන් වැඩි කළා. දෙවරක් එක 2යි. අසර දෙක 10යි. 10න් 2යි. 10න් 3යි. එකතු කරාම 10න් 5යි. 10න් 5යි. එතකොට 10න් 5 කියන එක ඒ තියෙන්නේ හටද මේ 10න් 5 කියන එක දින්නේ මෙයාට අහිමි වෙච්ච කොටස. අහිමි වුණු කොටස. එතකොට මගේ පුතා කියන්නකෝ ඔහුට ඉතිරි කොච්චරද දැන් මේක අපිට පුළුවන් උඩ ගාන 5න් බෙදලා යට ගාන 5න් බෙදලා උත්තරේ දෙකෙන් එක. දැන් මෙතනින් අදහස් වෙන්නේ ඉතින් භාගයක්ම මෙයා විකුණා. විකුණා නෙමෙයි භාගයක්ම විකුණන ආදරුවට දුන්නා. දැන් ඉතිරි භාගයයිනේ. ඒක නම් එම නිසා ඔහුට ඉතිරි සම්පූර්ණ ඉඩම දෙකෙන් දෙකයි නම් විකුණනට විකිණීමට සහ දරුවට දීමට මෙයාට සිද්ධ වුණා දෙකෙන් එකක්. දෙකෙන් එකක් අඩු කරාම දෙකෙන් එකයි පුතේ පිළිතුර. දෙකෙන් එකක් අඩු කරාම
දෙකෙන් එකයි කියන තමයි මෙයාට පිළිතුර වශයෙන් ඔන්න ඔමයි. ඔහුට ඉඩමෙන් හරියට ඉතිරි වැටි බව පේනවා. එකතු කළාම ලැබෙන භාගය තමයි 3. හතරවෙනි එක තමයි ඔහුට ඉතිරි වී ඇති භාගය. සම්පූර්ණ ඉඩම දෙකෙන් දෙකයි නම්. ඒකෙන් දෙකෙන් එකක් මෙයාට වැය කරන්න සිද්ධ වෙනවා. වැය කරන්නේ එකක් විකුණනවා. අනිත් එක තමයි පුතා දරුවට දෙන්න. දෙක එකතු කරාම දෙකෙන් එකක් ඊයාට අයින් කරන්න වෙනවා ඉඩම. දැන් මේ මොහොතේ යාට ඉතිරි වෙලා තියෙනවා කොච්චරක්ද? ඒ දෙකෙන් එකක්. ඉඩමෙන් දෙකෙන් පංගුවක් ඉතිරි බව තමයි පෙන්නන්නේ. පස්වෙනි ගාන මෙතන මම පෙන්නනවා. එතකොට ඒකේ ඔබලක්කම් 5. ඔවුන්ට ඉතිරි වූ කොටස ඍජුකෝණාංශයක් වන අතර එහි දිග මීටර් 50යි සෙන්ටිමීටර් 40යි. පළල 20යි 75යි. අපෙන් අහන පළවෙනි ප්‍රශ්නේ. ඔහුගේ දිග මේ ඉඩම් කෑල්ලේ දිග පළලට වඩා කොපමණ වැඩිද? දිග පළලට වඩා කොපමණ වැඩිද? උදේ දිග පළලට වඩා කොපමණ වැඩිද කියලා උත්තරේ දෙනකොට අපි කරන්න ඕන දිගෙන් පළල අඩු කරන්න ඕන. දිගෙන් පළල අඩු කරන්න ඕන. අපිට දිග දීලා තියෙනවා 50යි මීටර් 40යි සෙන්ටිමීටර්. අන්‍යයන්ගෙන් අඩු කරනවා 20යි මීටර්. අපි මීටර් කියන එක උඩට දාමු. සෙන්ටිමීටර් කියන එකත් උඩට දාමු. නේ 50යි මීටර් ඊළඟට 75යි සෙන්ටිමීටර් අඩු කරන්න ඕන. කොහොමද අඩු කරන්නේ? අනේ බය නැතුව අඩු කරන්න පුතේ. 10න් 5යි. මෙතන 3යි. එහා ගෙදර එකක් ගෙනාවම 10යි. 10යි 3යි 13යිනේ. 13න් 7ක් අඩු කරාම 8යි. 13න් 7ක් අඩු කරාම 6යි. ඔන්න 10න් 5ක් 5යි. මෙතන 3යි. 3න් 7ක් බෑ. එහා පැත්තේ එකක් ගෙනාවා. 10යි 10යි 3යි 13යි. 13න් 7ක් 6යි. මෙතන 9න් බිඳුවක් 9යි. මෙතන 4න් 2ක් 2යි. උත්තරේ 29යි 65යි. ඒ කියන්නේ දිග වැඩි පළලට වඩා මීටර් 29යි සෙන්ටිමීටර් 65. නැවත කියනවා අහගෙන. බිඳුවෙන් 5ක් දැන්නේ. එහා ගෙදර එකක් ගෙනාවා 10යි. 10න් 5ක් 5යි. 10න් 5ක් 5යි. මෙතන තියෙන්නේ 3යි. 13න් 7ක් අඩු කරා 6යි. 13න් 7ක් අඩු කරා 6යි. මෙතන තියෙන්නේ 9යි. 9න් බිඳුවක් 9යි. 3න් දැන් මෙතන 4යි. 4න් 2ක් 2යි. 29යි සෙන්ටිමීටර් 45. 29යි මොනවද? 29 තමයි පුතේ මොනවද? 29 තමයි මොනවද පුතේ? මීටර්. 65 තමයි සෙන්ටිමීටර්. ඔන්නෝක තමයි ඔහුගේ දිගට වඩා පළල කොච්චර වැඩි. ඊළඟට අහන මේ ඉතිරි වූ කොටසේ පැටි සියල්ලේ දිගවල එකතුව සර්. පැටි සියල්ලේ දිගවල එකතුව සර්. තේරුණාද පුතේ? පැටි සියල්ලේ දිගවල එකතුව සර්. කොහොමද ඒක කරන්නේ? පැටි සියල්ලේ දිගවල එකතුව කොහොමද හොයන්නේ? අපි ගන්න ඕන පුතා. දිග දන්න, පළල දන්න, දිග දන්න, පළල. ඔන්න බලන්න. අපිට කියනවා පුජ්‍යලේ තමසතු ඉඩමේ 10න් 3ක් වික්කා. පුතේ මම මේ කතා කරන්නේ 82 පිටුවේ ප්‍රධාන 6 වෙනි ගාන. මම පුතාත් එක්ක කතා කරලා ඉවර කරලා තියෙන ගණන් 5. 6 වෙනි ගාන ඉවරයි. මම ආයි කියලා දෙනවා ඒ දැන් සම්බන්ධයෙන් පුතා වෙන්නේ. ඔන්න බලන්න 1 10න් 3ක් තමයි පුතේ එයා විකුණන්නේ. ඉඩම කෑලි 5කට කඩලා එක කෑල්ලක් තමයි පුතාට දුන්නේ. අපෙන් අහන මේ භාග සංඛ්‍යා දෙකේ සත්‍ය ප්‍රකාශ කුමක්ද? මෙතන යටින් අහනවා අසත්‍ය. මේ භාග සංඛ්‍යා භාග දෙකේ බොරු ප්‍රචාරය මොකක්ද? බොරු ප්‍රකාශය මොකක්ද? පළමු අහනවා මේ භාග සංඛ්‍යා දෙකම සත්‍ය භාග වේ. මොනවද පුතේ මේ සත්‍ය භාග කියන්නේ? සත්‍ය භාග නෙමෙයි. සත්‍ය භාග කියන්නේ යට ලොකුයි උඩ පොඩි. ඒක තමයි සාමාන්‍ය භාගය. ඉතින් මේක සත්‍ය භාගයක්. යට ලොකුයි උඩ පොඩි. සත්‍ය භාග තමයි මේ දෙක. ඔව් මේ දෙකම සත්‍ය භාග. නිවැරදි ප්‍රකාශය අසත්‍ය ප්‍රකාශයේ පළවෙනි එක නෙවෙයි. දෙවෙනි එකට යන්න. භාග දෙකම ඒකක භාග වේ. උඩට එක තියෙන එක ඒකක භාග කියන්නේ. භාග දෙකේ උඩට එක වෙනවෙ එක වෙන්නේ නැහැ. එහෙනම් අන්න අසත්‍ය ප්‍රකාශය දෙවෙනි එක.
අපි යනවා තුන්වෙනි එක. මොකක්ද තුන්වෙනි එක කියන්නේ? ඒකක භාගයක් පමණක්. එක් භාගයක් පමණක් ඒකක භාගය. එක් භාගයක් පමණක් ඒකක භාගය. එක භාගයක් විතරක් ඒකක භාගය. ඔව් ඇත්ත. මේක විතරයි ඒකක භාගය. ඒකක භාගය කියන්නේ උඩට එක. ඒකට අසත්‍ය ප්‍රකාශය දෙවෙනි එක අනිත් දෙකම නිවැරදි. මොකද දැන් යනවා ඊළඟට. හිස්කොටුවේ දීලා තියෙන තොරතුරු. පහෙන් එක සමානයි පහෙන් එක උඩ එක දෙකෙන් ගොඩ කරලා දෙක අරගෙන. ඉතින් යටත් ගොඩ කරන්න ඕන වෙන වෙන එක නෙමෙයි දෙකේ. පස්සරක් දෙක 10. 10න් දෙක. ඊළඟට අපිට මහනවා මෙන්න බලන්න. පහෙන් එක 10න් තුන භාග දෙක එකතු කරා. එයාට අහිමි වෙච්ච ඉඩම් ප්‍රමාණය. දරුවට දුන්නා විකුණුණා. ඒ භාග දෙක එකතු කරාම 10න් 5ක් ආවා. 10න් 5ක් ආවා උඩ ගාන යට ගානයි බෙදලා පහින් උඩා කරා. උඩ ගානක් පහෙන් බෙදුවා යට ගානක් පහෙන් බෙදුවා. බෙදලා කුඩා කරාම දෙකෙන් එක ආවා. එතකොට මොහොත අහිමි වුණා. එයාගේ ඉඩමේ දෙකෙන් එකක්. සම්පූර්ණ ඉඩම දෙකෙන් දෙකයි නම් සම්පූර්ණ ඉඩම උන්ට දෙකෙන් දෙකයි නම් ඒකෙන් දෙකෙන් එකක් අහිමි වෙනකොට ඔහුට ඉතිරි වෙන්නේ කොච්චරද? දෙකෙන් එකක්. ඔහුට ඉතිරි වෙන්නේ කොච්චරද? දෙකෙන් එක. ඉඩමේ ටික දීලා තියෙනවා. 50 40. ඉඩමේ පළල දීලා තියෙනවා. 70. දිග අරකට වඩා කොච්චර වැඩිද කියලා. එන්න බලන්න. 10න් 5 5යි. එතෙන් එනවා 10න් 5 5යි. 13න් 13න් දීලා තියෙනවා 13න් දීලා තියෙනවා බලන්න පුතේ 13න් 7ක් 6යි. 13න් 7ක් 6යි. මෙතන තියෙන 9න් 9න් බිඳුවක් 9යි. 5න් 2ක් යන්න පුතේ 5න් 2ක් 4න් 2ක් 2. අන්තිම කොටස මොකද්ද? මේ ඉතිරි වූ කොටසේ පැති සියල්ලේ එකතුව කීයද කියලා. එක පැත්තක් දිග දීලා තියෙනවා පුතා මීටර් 50 සෙන්ටිමීටර් 40යි. ඒකේ පළල දීලා තියෙනවා 20යි මීටර් 75යි සෙන්ටිමීටර් කියලා. එතකොට අපි දන්නවා මෙතනදී ඔන්න අහන්න පරිමිතිය සමාන වෙනවා. ඒකේ වටේ දිග සමාන වෙනවා. 50යි 40යි 50යි 40යි 20යි 75යි 20යි 75 මේ මීටර් මේ සෙන්ටිමීටර් ඇයි පුතේ මම 50යි 40 50යි 40 දෙසරයක් දැම්මේ ඇයි දරුවෝ මේ කොගෙම වටේ දිග ඕන නම් දිග ඒවා දෙකක් එනවනේ පළල ඒවා දෙකක් එනවනේ එකයි ධාතිය දෙක දිග ගන්න නැත්නම් ඔයාලට තිබුණා දිග පළලට එකතු කරලා ඒක ගුණ කරන්න දෙකේ ඔන්න බලන්න බිඳුවයි බිඳුවයි 5යි 5යි 10න් බිඳුව එකක් ඉතිරි 5යි 4යි 9යි 9යි 7යි 16යි 16යි 7යි 23න් තුන දෙකක් ඉතිරි මෙතෙන්ට දෙක එනවා 5යි 5යි 10යි 4යි 14යි මීටර 142යි සෙන්ටිමීටර 30යි මීටර 142යි සෙන්ටිමීටර 30යි හැදලි ගහගන්න පුතේ ආයෙත් ඔන්න මේ දිග දීලා තියෙනවා මීටර් 50යි සෙන්ටිමීටර් 40යි. පළල දීලා තියෙනවා මීටර් 20යි සෙන්ටිමීටර් 75. 50යි 40යි 50යි 40යි 20යි 75යි 20යි 75. දර බිඳුවයි බිඳුවයි 5යි 5යි 10යි බිඳුව එකක්. ඉතින් 5යි 4යි 9යි 9යි 7යි 16යි 16යි 7යි 23න් 3 දෙකක් ඉතිරි මෙතනට දෙක 5යි 5යි 10යි 12යි 14යි වටේම දිග තියෙනවා මීටර 142යි සෙන්ටිමීටර් 30යි. එහානෝ මෙයාට විකුණා ළමයන්ට දුන්නා හිඟිලා කැලක් ඉතිරි වුණා. යාගේ දිග මීටර 40යි සෙන්ටිමීටර්. මීටර 50යි සෙන්ටිමීටර් 40යි. පළල මීටර 20යි සෙන්ටිමීටර් 75. ඔන්න දිග දන පළල දන පළල. වටේ දිග ආවා මීටර 142යි සෙන්ටිමීටර් 30යි. ඔන්න හත් දෙක. ඍජුකෝණස්ථාකාර කළු ලෑල්ල 1.50යි cm වේ. පළල සෙන්ටිමීටර් 80ක් වේ. කළු ලෑල්ලේ පැති සියල්ලේ දිගේ එකතු. පැති සියල්ලේ දිගේ එකතු. 7 වෙනි ගානේ ඔන්න මම පුතාට කළු ලෑල්ල ඇදලා පෙන්නනවා. වෙන පුතේ කළු ලෑල්ලේ දිග මීටර් 1යි. සෙන්ටිමීටර් 50යි. පළල සෙන්ටිමීටර් 80යි. පළල සෙන්ටිමීටර් 80යි. ඔබ දන්නවා මේ කගේ පරිමිතිය වටේ දිග අහන්නේ. ඒකට අර කලින් වගේම තමයි මීටර් සෙන්ටිමීටර්. ඕනනම් පුතාට පුළුවන් මේ දිග
තනි ක්‍රම සෙන්ටිමීටර වලට ගියේ. කොහොමද ඒක කරන්නේ? 1 මීටරයයි සෙන්ටිමීටර් 50යි. එතකොට අපි ගන්න ඕනේ 150යි cm. එහෙම ගමු. 150යි cm. ආන්නයට 80යි cm එකතු කරන්න. ආයෙම සැරයක් ඒ ටිකට ඕනනම් 150ව දෙකක් 80ව දෙකක් ගන්නවා. නැත්නම් 150ට 80 එකතු කරලා ඒක දෙකෙන් වැඩි කරනවා. ඇයි? දිග දෙකක් ඕන, පළල දෙකක් ඕන. දිග දෙකක් ඕන, පළල දෙකක් ඕන. ඔන්න 150ට 80 එකතු කරා 0.8යි 5යි 13 3 එකක් ඉදිරි එතන දෙක. ඔන්න 230යි cm කියලා එනවා දිග ධන පළල. දැන් අපිට පුළුවනි ඒක ගුණ කරන්න කාගෙන්ද? දෙකෙන්. ඇයි පුතේ දිගයි පළලයි එකතු කරලා දෙකෙන් වැඩි කරන්නේ? දිග දෙසරයක් ඕන, පළල දෙසරයක් ඕන. නැත්නම් පුතාට පුළුවන් දිග ධන පළල ධන දිග ධන පළල කියලා කලින් එකතු කරා වගේ 4 සැරයක් එකතු කරනවා. නැත්නම් දිගට පළල එකතු කරලා ඒක ගුණ කරනවා දෙකෙන්. ඔය දෙකේ තියෙන ප්‍රහාර. දැන් කලින් අර මහත්යගේ ඉඩමේ කොටසක් වික්කා කොටසක් පුතාට දුන්නා ඉදිරි දිගේ දිග පළල වටේ දිගේ හෙව්වේ. දිග පළල එකතු කරලා දෙකෙන් වැඩි කරා හරි. මම මේ ඔක්කොම සෙන්ටිමීටර් කරගෙන ඉන්නේ. ඔන්න දෙවරක් බිඳුවයි දෙවරක් 3යි දෙවරක් 4යි සෙන්ටිමීටර්. ඒ කියන්නේ සෙන්ටිමීටරෙට මීටරයට සෙන්ටිමීටර් 100ක් තියෙන නිසා 4යි m මෙතන 60යි cm. 4යි m මෙතන 60යි සෙන්ටිමීටර්. මීටර 4යි සෙන්ටිමීටර් 60. මීටර 4යි සෙන්ටිමීටර් 60. ලෝම තමයි අවසන් පිළිතුර අපිට ලැබෙන්නේ. මේ තමයි පුතා මෙන්න මේ ත්‍රිකෝණාකාර කළු ලෑල්ලේ පරිමිතිය එහෙම නැත්නම් වටේ පැතිවල දිග. මීටර 4යි සෙන්ටිමීටර් 60. කොහොමද ගත්තේ? දිග පළල එකතු කරලා ආයෙත් ඕනනම් දිග පළල එකතු කරලා ගන්න පුළුවන්. මම කරේ දිගට පළල එකතු කරලා ඒක වැඩි කරා දෙකේ. ඒ જાතිය දෙකක් කොන නිසා. මෙන්න අහන්න පුතේ. ඒක ඊට පස්සේ සෙන්ටිමීටර් කරලා එකතු කරා දෙකෙන් ගුණ කරා එන උත්තරය ආයි මීටර සෙන්ටිමීටර හැටියට පරිවර්තනය කරලා. ඔන්න දැන් යනවා මම ඊළඟ කොටසට. ඒ කොටසට තමයි පුතේ ඔන්න මෙහෙම කියන්නේ. අපිට කියනවා මෙන්න නීරෝගේ නිවසේ සිට පාලම හරහා පාර්සල වෙත යෑමේදී යා යුතු දුර කිලෝමීටර් වලින් සයි. ඔන්න නීරෝගේ ගේ තියෙනවා මෙතන. හරිද? ඔන්න නීරෝගේ ගේ. කොහොම ගිහිල්ලා ඔන්න යා පාලමක් කරහා යනවා. පාලමක් කරා ගිහිල්ලා ආයෙත් මෙතෙන්ට පාර්සලේ ඉඳලා නේද? පාර්සල වෙත යන්නේ. මෙන්න මෙතන තමයි මේක පාර්සල. හොඳේ? මේක පාර්සල. ඔන්න පාර්සල ලොකුවට තියෙනවා. හරිද? මෙන්න චූටි ගේ, නීරෝගේ ගේ. ගේ ඉඳලා පුතේ පාලමට යනකොට මීටර් 700යි. මීටර් 700යි. පාලමට යනකොට මීටර් 700යි. පාලමේ ඉඳලා පාර්සලට යනකොට මීටර 500යි. එතකොට මෙයා කියලා තියෙන මුළු දුර කොහමද? 700යි මීටර් එකතු කරනවා 500යි මීටර්. මේ දෙක එකතු කරාම මීටර්ම තමයි 0.5යි 12යි. මොකක්ද? 1200 මොනවාද? මීටර්. ඒ කියන්නේ කිලෝමීටර් එකකුයි මීටර් 200කුයි දුර මෙයාගේ. කිලෝමීටර් 1යි මීටර් 200. ඒ කොහොමද එහෙම කියන්නේ? 1200යි වුවම 10ව කිලෝමීටරයක්. 1000ක කියන්නේ කිලෝමීටරයක්. සර් ඔව්. කිලෝග්‍රෑම් ලියලා තියෙනවා. තඩවලට පේනවා. ආගන්නකෝ. සනීපෙට පැටියට පේනවා. සනීපෙට ඉන්න අය සනීපෙටම ඉන්නවා. ඔන්න බලන්න. 1.200යි මීටර. 0.200 එතන කිලෝමීටර එක වෙනවා. හරිද? 1යි km 200යි km. එරණනේ හොඳයි. ඔන්න බලන්න ඊළඟට නීරෝගේ නිවසේ සිට පාලම හරහා පාසල වෙත යාමට ගමන් කළ යුතු දුර කිලෝමීටර් වලින් සයි. හරිනේ? හරි. ඊළඟට පුතා 8 වෙනි ගාන. ඔන්න බලන්න 8 වෙනි ගානේ කියනවා මෙහෙම. මීටර් සහ සෙන්ටිමීටර් 5යි 75. 2යි 45. මොනවද කරන්න කියන්නේ? එකතු කරන්න කියන්නේ. තව කිලෝමීටර් සහ මීටර්. ඔන්න 10යි 660යි. 10යි 660යි. යකින් අඩු කරන්න 3ක්
3.890 ඔන්න අඩු කරන්න. හරිද? අනිත් දෙක ඊළඟට හදමු. ඒකේ තව කොටස් දෙකක් තියෙනවා. ඔතන ගන්නවා 5.10 බිඳුව එකක් ඉතිරි. 7.1 8 4 12 එකක් ඉතිරි. 5.2 7.8 මොනවාද? මීටර් 8යි සෙන්ටිමීටර් 20 එකතු කරා. අඩු කරනකොට බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 6න් 9ක් 2 10න් 9ක් 7යි 5න් 8ක් 2 එහා ගෙදරින් එකක් ගෙනවා 15න් 8ක් 7යි මෙතන දැන් 9යි 9න් 3ක් අඩු කරාම 6යි 6යි 770ක් 6යි 770ක් තේරුණේ නැති බබාලා තොස් good හොඳයි අද බලන්න ඊළඟට තවත් ගණන් දෙකක් තියෙනවා ඒ දෙක තියෙන්නේ 8 වෙනි ගානෙම මොනවාද මිලිලීටර් ලීටර් ලීටර් සහ මිලිලීටර් ගන්නෝ ලීටර් එකකට මිලිලීටර් ඉනවා නේද තුන්වෙනි එක මේක පළවෙනි එක මේක දෙවෙනි එක මෙන්න තුන්වෙනි එකේ කියනවා ලීටර් එකකට මිලිලීටර් 1000ක් ඉනවනේ ඔන්න ලීටර් 4යි මිලිලීටර් 850යි ලීටර් 2යි මිලිලීටර් 350යි අඩු කිරීම හරිනේ ඔන්න හතරවෙනි එක ලීටර් සහ මිලිලීටර් ලීටර් 5යි මිලිලීටර් නෑ ලීටර් 2යි මිලිලීටර් 50යි අඩු කරන්න තියෙන්නේ ඔන්න හරි බලාගන්න පුතේ අඩු කරන්න තියෙන්නේ ඊළඟට ඔන්න බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 5න් 5ක් බිඳුවයි සායක එකතු කරන්න තියෙන්නේ පළවෙනි එක සායක එකතු කරන්න තියෙන්නේ සායක එකතු කරන්න තියෙන්නේ හරි පුතේ හරි එකතු කරන්න තියෙන්නේ පළවෙනි දෙන්න එකතු කරන්න තියෙන්නේ එතකොට බිඳුවෙන් බිඳුවක් බිඳුවයි 5යි 5යි 10න් බිඳුව එකක් ඉතිරි 7යි 3යි 10යි 1යි 11න් එකක් ඉතිරි 4යි 2යි 6යි 6යි 1යි 7යි ලීටර් 7යි මිලිලීටර් 100යි ඔන්න අඩු කරන එක බිඳුවෙන් බිඳුවක් නම් බිඳුව දාන්න පුළුවන් එයා ගෙදරින් ගේන්න කියන්නේ පහේ 10 බිඳුවෙන් පාප් දැන් එයා ගෙදර නෑ ඊට එයා ගෙදරින් ගේන ඒක ගේනකොට මෙතෙන්ට 10 වෙනවා ඒ 10 එකක් එහා ගෙදරට ගෙනියනවා මෙතන 9 වෙනවා ඒක 10ක් වෙනවා මෙතන 9 වෙනවා ඒක 10ක් 10න් 5 5යි 9න් බිඳුවක් 9යි 3න් 2ක් අඩු කරාම 5න් 2ක් 5ක ගියානේ පුතේ දැන් මෙතන 4යි 4න් 2ක් අඩු කරාම උත්තරය 2යි ආයෙම කියනවා ගන්න බිඳුවෙන් බිඳුවක් අඩු කරා බිඳුව පුතා දන්නවා බිඳුවෙන් 5ක් අඩු කරන්න බෑ එයා ගෙදරින් ගේන්න ගියා ඒ ගෙදරත් බෑ ඊට එයා ගෙදරින් එකක් අරන් ආවා ඒක මේ ගෙදරට ගෙනල්ලා ලිව්වා එතන මිටිය 10ක් වෙන්නේ ඒ 10 එකක් එහා ගෙදරට ගෙනියනවා දැන් මේතරත් පිළි වෙන්නේ නැහැ එයා ගෙදරට ගෙනියනකොට ඒක 10යි ආන්නේ 10න් 5ක් දැන් දීලා දානවා මෙතන දැන් 9ක් ඉතිරි ඒ 9 මේ බිඳුවක් අඩුලාම 9ම ඉතිරි දැන් මෙතන තියෙන්නේ 4යි 4න් 2ක් අඩු වුණාම 2 ඊළඟට අහනවා මෙහෙම දෙයක් පාත දැක්කෙන එකෙක් අවස්ථාව ආරෝහණ පරිපාටියට හදන්න 9 වෙනි ගානේ කියනවා ආරෝහණ පරිපාටිය 12න් 1 කමා 6න් 5 කමා 1 ඊළඟට මෙන්න දෙවෙනි කොටස 1 කමා 1.1 කමා 0.1 කමා 0.2 කමා 0.3 0.3 සෙල භාග ගන්න බලන්න. පුතා දන්නවා භාග සංඛ්‍යාවක් වශයෙන් ගත්තම පුතේ පූර්ණ සංඛ්‍යාව නම් අනිවාර්යයෙන්ම ලොකු එක තමයි. භාග කියන්නේ ඊට වඩා අඩු එක. මොන තරම්? මේ දෙන්න ලොකු කවුද කියලා බලන්න නම් දෙන්නගේම යට ඉලක්කම් සමාන වෙන්න ඕන. දෙන්නගේම යට ඉලක්කම් සමාන වෙනවා කියන්නේ මෙයා 12යිනේ. මෙයා 12 වෙන්න ඕන. කොහොමද එයා 12 කරන්නේ? උදාට මේන 12න් එකේ මොකද තියෙන්නේ? මෙන්න මේ 6න් 2 කියන එක දෙකෙන් ගුණ කරලා යට කරලා 12 වෙනවා උඩට 10 වෙනවා. මෙයා සම්පූර්ණ එක. සම්පූර්ණ එක කියන්නේ නම් පුතේ සම්පූර්ණ එක කියන්නේ නම් 12න් 12. කෑලි 12කට කඩලා 12ම තියෙන අපි කියනවා සම්පූර්ණ එක කියලා. බලන්න මට බලලා කියන්නේ. ඇත්තටම පුතේ තිබිලා තියෙන ආරෝහණ පරිපාටියද? ඉල්ලන්නේ ආරෝහණ පරිපාටියටමනේ. ඔව්. නෑ.
අවරෝහණ. එම නිසා අවරෝහණ වෙන්නේ කවුද? ලොකු එකේ සිට පොඩි එක. ලොකු එක 1 ඊළඟ එක 6 5 චුටි එක 12 1 ලොකු එක 1 ඊළඟට 6 5 ඊළඟට 12 1 අවරෝහණ කියන ක්‍රමය. ඊළඟට අපේ ගහන මෙන්න මෙහෙම එක. පුතේ 1.1 පුතා දන්නවා 1 කියනකොට ලොකුයි. 1.1 ඊටත් ලොකුයි. දශම අඩුයි. අවරෝහණ ක්‍රමයේ ඉල්ලන්නේ. එතකොට ලොකු එකේ ඉඳලා පොඩි එක. මේ මොහොතේ ලොකු එක තමයි 1.1 පුතේ. 1.1 ඊළඟට 1 ඊට චුට්ටක් ලොකුයි 0.3 ඊට පොඩ්ඩක් පොඩි 0.3 ඊට පොඩි වෙන්නේ 0.2නේ ඊටත් පොඩ වෙන්නේ 0.1 අය කියනවා 1.1 තමයි ලොකු ඊළඟට 1 ඊළඟට 0.3 ඊළඟට 0.2 ඊළඟට 0.1 අන්න පුතේ අවරෝහණ පරිපාලන අවරෝහණ කියලා කියන්නේ ලොකුම කෙනා ඉඳලා චුටි කෙනා දක්වා ගමන් කිරීම අවරෝහණ. අවරෝහණ කියන්නේ පැසගෙන යන තේරෙනව නේද? පැහැදිලි. ඔන්න ඒකටයි අවරෝහණ ක්‍රමය කියලා කියන්නේ. ඔන්න 10 වෙනි ගාන. දුම්රිය එන්ජිමේ දිග මීටර 16යි. දුම්රිය මැදිරියේ දිග සෙන්ටිමීටර් 26යි. සෑම දුම්රිය මැදිරි දෙකක් අතර සම්බන්ධ වෙන විට ඒවා අතර පරිතරය මීටර් 2.5. මැදිරි 3ක් සහ එන්ජිම ඇති දුම්රියේ මුළු දිග කීයද? අම්මෝ ෂෝක් ගන්න. ඔන්න බලන්න පුතේ. අරන් නෙමෙයි. ඒක මතක් කරන්න ඕනි කියලා තමයි මේක කියන්නේ. ඔන්න පුතා දුම්රිය එන්ජින් එක මීටර 16යි. එතකොට මෙන්න එන්ජින් එක තියෙනවා මෙහෙම ඊළඟට පුතේ මෙතන පරතරයක් මැදිරි තියෙනවා මෙන්න මැදිරි තියෙනවා මෙන්න තව මැදිරියක් තියෙනවා මෙන්න මැදිරි 3යි හරිද මැදිරි 3 එන්ජින් එක එනවා මීටර 16ක් එන්ජින් එක මීටර 16ක් මෙතන පරතරය මීටර 2.5 මෙතන පරතරය මීටර 2.5 මෙතන පරතරය 2.5 මැදිරියක් දිගයි මීටර 26ක් එතන මෙතනත් 26යි උදාට පේනවා මැදිරි 3ක් ජොයින් කරපු එන්ජින් එකකුත් තියෙන සම්පූර්ණ දුම්රියේ දිග කොතරද කියලා අපේ මහත් කියන්න බලන්න පුතේ සම්පූර්ණ දුම්රියට මැදිරි 3ට එනවා 26යි මීටර ඒවා 3ක් හරිද තුන්වරක් 6 දාටෙන් අට එකක් ඉදිරි තුන්වරක් 2 6 1 7යි මැදිරි 3 සඳහා මීටර 60ක් එන්ජින් එකට එනවා මීටර 16 අපි ආත්මයට එකතු කරමු ඔන්න 8 6 14 මන්දර එකක් ඉදිරි 7 1 8 1 9 මීටර 94යි එතන මීටර 94ක් එතන මීටර 94ක් ඊට පස්සේ පුතාට පේනවා 2.1 කැලි 3 2.5 කැලි 3 අපි 2.5 ගුණ කරමු 3 ඇයි 3 මේ දෙක ජොයින් වෙනකොට එතන පරතරය 2.5 මේ මැදිරි දෙක ජොයින් වෙනකොට එතන 2.5 මේ මැදිරි දෙක ජොයින් වෙනකොට 2.5 තුන්වරක් 5 15 5 එකක් තුන්වරක් 1 6 1 7 ඔන්න මම මෙතෙන්ට දානවා 7.5 මීටර කෙනෙක් ටිකක් ඈඩ් කරන්න වෙනවා මොකද මේ දශම ස්ථාන මෙයාට නැහැ ඒක මීටර මෙයාට කිව්වේ කවුද ඒගොල්ලෝ කවුද මැදිරි 3යි එන්ජින් එක මැදිරි 3 26 ඒව 3 70 ඒකට එන්ජින් එක එකතු කරාම 94.0 ඊළඟට පරතර ටික එකතු කරාම 7.5 ඔන්න මම එකතු කරනවා 5.5යි 7 4 11 එකක් ඉතිරි 10යි 101.5යි මීටර කියලා අවසන් පිළිතුර මීටර 101.5 තේරුණේ නැති අය උත්තර දුන්නේ හරි ඔන්න සම්පූර්ණ දුම්රියේ දිග තමයි මැදිරි 3ක් සහ එන්ජිමක් එක තියෙන දුම්රියේ දිග